හරි අර නිවැරදි ප්‍රකාශ එකඟ විය නොහැකි ප්‍රකාශ වගේ දේවල් තෝරාද්දි පුතේ අපි එකින් එක චෙක් කරගෙන යන්න ඕන. ඉතින් මං ගිය සතියේත් ඔබට කිව්වා ඒ වගේ ප්‍රශ්න මාක් කරන විදිය දැන්නමත් ඔබ දන්නවා. දෙක එක බලන්න එපා. බලන්න පළවෙනි එක ආර්ථික න්‍යායන් විද්‍යාගාර සහ විද්‍යාත්මක උපකරණ මත රැඳී පවතී. ඒක ඔබ දන්නවා එකඟ වෙන්න බෑ. ආර්ථික න්‍යායන් විද්‍යාගාර තුල බලන්න පුළුවන් ඒවා නෙමෙයි නේද? සමාජ විද්‍යාවනේ. රටක් සතු ඉතා බහුලව නිෂ්පාදන සාධක පවතින නිසා ඒවා ශූන්‍ය මිලකදී ලබා ගැනීමට හැකි වේ. නේද? ඒක වැරදි ප්‍රකාශ. මොකද ශූන්‍ය මිලකදී ලබා ගන්න පුළුවන් ආර්ථික නොවන සම්පත් විතරයි. ඕනෑම තත්ත්වයක් යටතේ ජලය නිදහස් භාණ්ඩයක් බවට පත් වේ. ඔබ දන්නවා ජලය කියන එක පුතේ හිඟ සම්පතක්. ඒක නොමිලස භාණ්ඩයක් නෙමෙයි. ඒක ආර්ථික භාණ්ඩයක් ජලය. ඉතින් ඒතකොට ඒකත් අපිට එකඟ වෙන්න බෑ. දරිද්‍රතාවය සහ සම්පත් හිඟකම යන අන්තර් සම්බන්ධතාවය පවතින විචල්යන් දෙකකි. දැන් ඔබ ඉගෙනගෙන තියෙන හිඟකමයි දරිද්‍රතාවය කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප නේද? ඉතින් ඒතකොට ඒකට එකඟ වෙන්නත් බෑ. අනිවාර්යයෙන්ම උත්තරේ පහ වෙන්න එපා නේද? කා සඳහා නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය වන්නේ නිෂ්පාදන සාධකවල මිල ගණන් අනුව. කා සඳහා කියන්නේ පුතේ ඔබට මතක ඇති තුන්වෙනි ආර්ථික ප්‍රශ්නය රටක ජාතික නිෂ්පාදනය අපේ ජාතික ආදායම රටේ ජනතාව අතර බෙදී යාම මේ සම්පත් ඒ කියන්නේ ආදාය ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නයක් නේ එතන තියෙන්නේ. ජාතික ආදායම රටේ ජනතාව අතර බෙදා හරින්නේ කෙසේද කියන එකනේ. එතකොට එය සාධක ආදායම මත තීරණය වෙන. වැඩි සාධක ආදායම ප්‍රමාණයක් හිමියයි වැඩි ප්‍රමාණයක් ආදායමෙන් ලබා ගන්නවා. අඩු සාධක ආදායම ප්‍රමාණයක් හිමියයි අඩු ප්‍රමාණයක් ලබා ගන්නවා. ඔබට මතක ඇති ඒ සිද්ධිය. ඒ නිසා එකට උත්තරේ 5. 2 යන හරිම ලේසි නේද? ඒ වගේ ප්‍රශ්න අපිට ලේසියෙන්ම මාක් කරලා අර මේ සුළු කරනවට කාලය ඉතුරු කරගන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න වලින්. ආර්ථික භාණ්ඩයක් කියන්නේ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයක් හට ගන්නා භාණ්ඩ. කියන්නේ දෙකට උත්තරේ 1. හරිද? බලන්න තුන්වෙනි එක හැකියා මායි වක්‍ර සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. අපිට පුතේ හැකියා මායි වක්‍රයක් දීලා මුලට අවතල නැත්නම් මේ වැඩෙන අවශ්‍ය පිළිවෙල සහිත හැකියා මායි වක්‍රයක් දීලා අපිට කියනවා B ලක්ෂයේ සිට A ලක්ෂය දක්වා නේද? දැන් B ලක්ෂයේ තියෙන හැකියා මායි වක්‍රය ඇතුලේ A ලක්ෂය කියන මායිම මත මෙන්න මේ ලක්ෂයන් B සිට A දක්වා ගමන් කිරීමේදී සිදුවෙන්නේ මොකක්ද කියලා අහනවා. ඔකට පැහැදිලි උත්තර වෙන් කරගන්න පුළුවන්. මොකද B ලක්ෂයේදී ආහාර රෙදි 100යි ආහාර 30යි ඒ ලක්ෂයේදී ඔබට පේනවා රෙදිත් නිෂ්පාදනය මෙතන 100නේ. රෙදිත් නිෂ්පාදනය වැඩි වෙලා 100කින් ඒ කියන්නේ 200 දක්වා ඇවිල්ලා ආහාර 30 සිට 70 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ ආහාරත් පුතේ 40කින් වැඩි වෙලා. හරිද? එතකොට ඔබට පේනවා ඔබ ඉගෙනගත්ත තියරියට අනුව හැකියා මායි වක්‍රය ඇතුළේ ඉඳන් මායිම දෙසට මතර ගමන් කිරීමේදී ආවස්තික පිරිවැය ශූන්‍යයි. අපි ඕකට කියන්නේ පුතේ ශූන්‍ය ආවස්තික පිරිවැය. නේද? ශූන්‍ය ආවස්තික පිරිවැය. එතකොට ඔබට පැහැදිලිව පේනවා භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩි වෙලා. රෙදි 200කුත් තියෙනවා එතනදී ආහාර 70කුත් තියෙනවා. ඉතින් එහෙම උත්තරයක් මේකේ තියෙනවා. ඔබ උත්තරේ ලේසියෙම වෙන් කරගන්න නැති. උත්තරේ කීයද? සම්පත් උපයෝජනයේ වැඩිවීම නිසා රෙදි නිෂ්පාදනයේ 200ක් සහ නේද? ආහාර නිෂ්පාදනයේ ඒකක 70 දක්වා වැඩිවීම. ඒ කියන්නේ භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. ශූන්‍ය ආවස්තික පිරිවැය. ඔය අන්මියුට් වෙලා කාගේද මියුට් කරගන්න. රයිට්. හරිද? එහෙනම් තුන්වෙනි එකට උත්තරේ 2. හරිද? රයිට්. හතරවෙනි එක ඔන්න ඉල්ලුම සම්බන්ධ ප්‍රශ්නයක්. බාල භාණ්ඩයක් සහ සාමාන්‍ය භාණ්ඩයක් අතර ඇති සමානතාවය. ඔබ දන්නවා බාල භාණ්ඩ නිර්වචනය සහ සාමාන්‍ය භාණ්ඩ නිර්වචනය අපි බාල භාණ්ඩ පුතේ ආදායමත් එක්ක නිර්වචනය කරොත් ආදායම වැඩි වන විට ඉල්ලුම අඩු වන භාණ්ඩනේ නේද? ආදායම සහ ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩනේ. සාමාන්‍ය භාණ්ඩ කියන්නේ ආදායම සහ ඉල්ලුම අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩනේ. ඔබට මතක ඇතිනේ ආදේශ ආදායම ප්‍රතිපාදකවලදී අපි ඔව හඳුනාගත්තනේ. හැබැයි දරුවනේ ඔබ දන්නවා බාල භාණ්ඩයි සාමාන්‍ය භාණ්ඩයි මේ දෙකම ඉල්ලුම් නීතියට එකඟයි. නේද? බාල භාණ්ඩයි සාමාන්‍ය භාණ්ඩයි කියන දෙකම ඔබ දන්නවා ඉල්ලුම් නීතියට එකඟයි. ආදායම් ප්‍රතිවිපාකය සාමාන්‍ය භාණ්ඩයක ධන බාල භාණ්ඩයක ඍණ වුණාට ඔබ දන්නවා ඒ කියන්නේ ආදාය ඉල්ලු නම්‍යතාවයේ සාමාන්‍ය භාණ්ඩයක ධන බාල භාණ්ඩයක ඍණ වුණාට පුතේ බාල භාණ්ඩවලයි සාමාන්‍ය භාණ්ඩවලයි ඔබ ඉගෙන ගත්ත තියරිය ඔබට දැන් මතක් වෙන්න ඕන. ඒ දෙකේම මිල ඉල්ලුම් නම්‍යතාවය නම් දෙකේම ඍණ වෙන්නේ. නේද?
කොටිම කියනවා නම් බාල භාණ්ඩයි සාමාන්‍ය භාණ්ඩය කියන ඉල්ලුම් නීතියට එකඟයි. ඉතින් ඉල්ලුම් නීතියට එකඟයි කියන්නේ මිල ප්‍රතිපාකය ඍණ කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ වෙනවයි කියන එක නේද? සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ කියලා වෙන් කරන්නේ ආදායමෙන්. ආදාය ඉල්ලුම් නම්‍යතාවය කියන එකේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මිල ඉල්ලුම් නම්‍යතාවයේදී ඔබ දන්න මේ දෙකම තියෙන එක ගොඩේ. ඒ කියන්නේ ඉල්ලුම් නීතිය තහවුරු කරන ගොඩේ. හරිද? ඒ නිසා මේ දෙකේම සමානතාවයක් නෑහන්නේ. ඒතර මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ වීම. ඒ කියන්නේ 4ට උත්තරේ 4. හරිද? බලන්න පස්වෙනි එක. භාණ්ඩයක මිල ඉහළ පහළ යන විට නිෂ්පාදකයේ ආදාය වැඩි වශයෙන් උච්චාවචනය වෙන්නේ. ඔය ඊයේ පෙරේදත් ඔබ ඉගෙන ගත්තා මේ ආදායම් උච්චාවචනය ශීඝ්‍ර වෙන්නේ ඔබට මතක නැහැ කුෂි නිමයම සම්බන්ධ කාරණේදීත් අපි මේක ඉගෙන ගත්තානේ. ඉල්ලුම අනම්‍ය වෙන්න ඕන, සැපියුම අනම්‍ය වීම, ඉල්ලුම අනම්‍ය වීමේදී අපි දැක්කනේ මිල ගණන් වෙනස් වෙනකොට ආදායම් කොච්චර දුරට උච්චාවචනය වෙනවද කියලා විශාල වශයෙන් වැඩිවීම අඩුවීම වෙනවා මේ ඉල්ලුම් වක්‍රය ඉතා අනම්‍ය වන විට ඉල්ලුම අනම්‍ය වන තරමට. එතන සැපියුමත් අනම්‍ය වෙන මතකනේ අපි මේ කරුණු පෙළගස්සනකොට අර කුෂි නිමයම සහ ආදායම් උච්චාවචනයේදී අපි කිව්වේ ඉල්ලුම අනම්‍යයි, සැපියුමත් අනම්‍යයි, ස්වාභාවික සාධක මතකනේ නේද? ඒ කරුණ නිසා ඔබ පස්වෙනි එකට උත්තරේ 4 මාර්ක් කරන්න නැති. හරිද? 6 වෙනි එක. ඔන්න හොඳ ගානක් බලන්න හදුපයි උත්තරේ හරිද කියලා. අන්තිම එක හදලා පෙන්නන්නම් ඔබට. බලන්න මේ බෝඩ් එක. හරි. 6 වෙනි ගානේ තියෙනවා මම මේ සූත්‍රයක් දීලා තියෙන්නේ රජයේ වෙළඳපොළට මැදිහත් වී භාණ්ඩයක් මත රුපියල් 5ක ඒකක බද්දක් පැනවීම නිසා වෙළඳපොළ මිල රුපියල් 6කින් වැඩි වුණා. හරිද? රුපියල් 6කින් වැඩි වුණාලු. තවද මේ භාණ්ඩයේ සැපියුම් නම්‍යතාවය 1.2යිලු. භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවය. එතකොට මෙන්න සූත්‍රය ඔබට මතක ඇති. බලන්න හැම බෝඩ් එක දිහා චුට්ටක් ඩෙල්ටා P සමානයි PES බෙදීම PES ඍණ PED වැඩි කිරීම T. මම හිතන්නේ බෝඩ් එකේ පේනවා ඇති. එතකොට පුතේ දැන් මේ සූත්‍රයට දාලා තමයි සුළු කිරීම කරන්නේ. හැමෝම හොඳට බලන්න. එතකොට දැන් අපිට කියනවා භාණ්ඩයේ මිල වෙනස් වීම දීලා තියෙනවා 4යි. හරිද? සැපියුම් නම්‍යතාවය දීලා තියෙනවා 1.2යි. 1.2යි. හරිද? PES කියන්නේ යාම එතනත් 1.2යි. ඍණ PED දන්නේ. හරිද? මේක වැඩි කරන්න තියෙන්නේ මම වැඩි කිරීම ලකුණු දාන්න. වැඩි කරන්න තියෙන ටැක්ස් එකෙන්. ටැක්ස් එක අපිට දීලා තියෙනවා රුපියල් 5යි. දැන් මේ වගේ සමීකරණයට දාලා සුළු කිරි ඒ කියන්නේ අගයන් ආදේශ කරන්න තියෙන්නේ. හරිද? එතකොට මිලේ වෙනස් වීම දීලා තියෙනවා කීයද 4යි. සැපියුම් නම්‍යතාවය දීලා තියෙනවා 1.2යි. ඒක 1.2 තමයි මෙතන තියෙනවනේ PED නේ අපෙන් අහන්නේ. මෙයාම දැන් උක්ත කරන් තියෙන පුතේ මෙතනින් පස්සේ ගණිතය. දැන් මෙතෙන් දෙනකන් ඉකෝන්. දැන් මෙතෙන් දෙනකන් ඉකෝන්. මොකද මෙතෙන් දෙනකන් සූත්‍රය ලියලා අගයන් ආදේශ කියන සූත්‍රය ලියලා විතික කරන එක ආර්ථික විද්‍යාත්මක දැනුම. දැන් ඔබට තියෙන්න ඕන ගණිතමය දැනුම. සුළු කිරීම කරන්න. හරිද? එතකොට ඇටලා දාන්න එපා මේ 1.2 කට මේ 1.2 අමතක වෙනවනේ ගණිත මූලධර්ම අමුමි උල්ලංඝනය කරන අවස්ථාවක් තියෙනවනේ. නැත්නම් 1.2 1.2 කියලා කපලා දැම්මොත් එහෙම කපන්න බෑ. මෙතන වැඩි කිරීම නෙමෙයි මෙතන අඩු කිරීමක් තියෙන්නේ. මේක පොදු පදයක්නේ. මේක වෙන් කරන්න බෑ. නිසා හරස් ගුණිතයට ඉස්සලාම අපිට මෙහෙම පුළුවන්. මේ වැඩි කිරීම පහනේ තියෙන්නේ මෙතන ටැක්ස් එක. මේ 1.2 පහින් වැඩි කරන්න. එතකොට 4යි 5 2 10යි 5 5යි 1යි 6යි. එතකොට 1.2 පහින් වැඩි කරාම 6යි 6.0නේ. 5 2 10යි 5 5 1යි 6යි. බෙදුව 6.0 ගෙන 6නේ. 1.2 ඍණ PED. ඊට පස්සේ පුතේ ඔන්න දැන් අපි පහින් වැඩි කරලා ඊට පස්සේ හරස් ගුණිතය දාන්න වෙනවා. නේද? දැන් PED නියුක්ත කරන්න තියෙන්නේ. PED යුක්ත කරන්න තියෙන. එතකොට හරස් ගුණිතය දාන්න වෙනවා. එතකොට මෙතන එකනේ තියෙන්නේ. එතකොට 4 වැඩි කරන්න ඕන 1.2 ඍණ PED සමානයි 6යි. බලන්න හදපු අය 6යි. හරිද? මේක වරහන්. ඊට මේක දැන් වැඩි කරමු. 1.2 4ෙන් වැඩි කරන්න ඕන මෙතන 4 පෙන්නන්න. එතකොට 4 2 8යි 4 1 4යි. 4.8යි.
ඍණ PED වැඩි කරන්න ඕන 4යි. 4යි PED සමානයි 6යි. තේරුණාද? මම මේ කරේ මෙතන වරහණ ඉවත් කරා 1.2 4න් වැඩි කරා. එතකොට 4 වරක් 2 8යි 4 වරක් 1 4යි 4.8යි. ඊපස්සේ PED 4න් වැඩි කරන්න එපානේ. එතකොට 4යි PED සමානයි 6යි. දැන් දරුවනේ PED වනේ උක්ත කරන්න තියෙන්නේ. නේද? දැන් PED වනේ අපිට උක්ත කරන්න තියෙන්නේ. අපි ඒව උක්ත කරමු. එහෙනම් ඍණ 4යි PED සමාන කරන්න 6 ඍණ 4.8. ධන 4.8 එහා පැත්තට ඍණ වෙනවා. හරිද? එතකොට ඍණ 4.8යි. මෙතන ඍණ 4යි PED. එතකොට ඍණ 4යි PED සමානයි 6න් අඩු කරන්න 4.8ක්. එතකොට කීයද දරුවනේ? 1.2යි. කීයද? 1.2යි. හරිද? දැන් මුළු සමීකරණයම 4ෙන් බෙදන්න. මොන 4ෙන්ද? ඍණ 4ෙන්. ඍණනේ තියෙන්නේ මෙතන. ඍණ 4ෙන් බෙදන්න. අන්න එතකොට PED උක්ත වෙනවා. එතකොට PED උක්ත වෙනවා. හරිද? ඍණ 0.3යි. බලන්න උත්තරේ හදපු අය හරිද කියලා. ඍණ 0.3. ඒ කියන්නේ අපේ 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ කීයද තියෙනවා? 3 වෙනි උත්තරේ විදියට ඍණ 0.3. මෙන්න හදන විදිය ඔබට පේනවා මේ වගේ ගණන් හදන ටිකක් වෙලා යනවා. ඒ නිසා අපි ලේසි ප්‍රශ්න ඉක්මනට මාක් කරලා මෙන්න මේ වගේ ප්‍රශ්නයකට අපි වැඩිපුර වෙලාව තියාගන්න ඕන සුළු කිරීම කරන්න. නැත්නම් අපිට මේ වගේ ප්‍රශ්නකට ඔබට විනාඩි 10ක් විතර ගන්න බෑ. විනාඩි 3ක් 4ක්වත් නේද? විනාඩි 3ක් ඇතුළතවත් මේක හදන්න එපැයිනේ. 3ක් 4ක් කියමු. එතකොට සුළු කිරීම කරලා ගන්න ඕන. රයිට්. වැරදිච්ච ළමෙක් ඉන්නවා නම් ඉක්මනට ලියා ගන්න. මේ තියෙන හදන විදිය ඔබට පේනවා ඇති. මම දැන් ඔබට කිව්වා එක්ක සමහරලාට බෝඩ් එක අපැහැදිලි නම් හරිද? බෝඩ් එක පැහැදිලි නේද? පේනවානේ. අපි මේ ගණන් හදලා තියෙන ඔබට මතක ඇති. මේ වගේ සූත්‍රයකට දාලා සුළු කරලා ගන්න. ඉක්මනට ලියා ගන්න. හරි? හරිද? රයිට්. එතකොට උත්තරේ කීයද? ඍණ 0.3යි. හරි? ඍණ 0.3යි. ඊට පස්සෙත් හොඳ ගාණක් තියෙන ඒකත් බලන්න. එක්තරා භාණ්ඩයක ඉල්ලුම් හා සැපියු වක්‍ර වලට අදාළ සමීකරණ පහක් දැක්වේ. මතකද මම ඔබට මේ තියරි කොටස යද්දිත් මේ වගේ ප්‍රශ්න විභාගයට එන්න පුළුවන් එනවා. ඒකට මේ වගේ ඒවා විසඳන්නේ කොහොමද කියන එක මම චුට්ටක් ඔබට මතක් කරා. පුතේ අපිට ඒක ඉල්ලුම් සමීකරණ දීලා තියෙනවා QD සමානයි 50 ඍණ 2යි P. අපිට ඒක සැපියුම් සමීකරණ දීලා තියෙනවා ඍණ 10 ධන 3යි P. හරිද? ඉල්ලුම් සමීකරණ දීලා තියෙනවා QD සමානයි 50 ඍණ 2යි P. සැපියුම් සමීකරණ දීලා තියෙනවා ඍණ 10 ධන 3යි P. මෙම භාණ්ඩය විකිණිය හැකි උපරිම මිල රුපියල් 10ක් ලෙස රජය නියම කළේ නම් මේ භාණ්ඩය සඳහා අය කළ හැකි කළු කඩ මිල කියන්නේ උපරිම කළු කඩ මිලනේ. පුතේ මේ වගේ වෙලාවට මතකද මං කිව්වේ දැන් ප්‍රස්ථාරය ඇඳ ඉන්න බෑ. එහෙම හිටියොත් විනාඩි 10ක් විතරයි මේ ගානක් හදන්න. දැන් විනාඩි 2යි තත්පර ගානකින් හදන්න නිසා මේ වගේ එකට ටික වැඩිපුර වෙලා තියාගත්තත් විනාඩි 3ක් 4ක් ඇතුළත ටට්ටක් ගාලා සුළු කිරීම කරන්න ඕන. ඉතින් ඒකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මතකද මම ඔබට කිව්වා ඒකට හොඳ පුහුණුවක් තියෙන්න ඕන. මේ වගේ ප්‍රශ්න හදලා ඒවා කරලා ඒවා පුරුදු වෙලා සුළු කරන විදිය ප්‍රැක්ටිස් වෙලා එහෙම තමයි විභාගෙට යන්නේ. නැතුව මේ එකපාරටම ආසින් පාත් වුණා වගේ ගිහිල්ලා වාඩි වෙලා පේපර් එකක් කරලා MCQ 50න් 40ට එහා හරියනවා නම් ඉතින් මොනව කරන්න බැරිද? එහෙම බෑ පුතේ. මේ අභ්‍යාස ඒ කියන්නේ ඇහැට මම කිව්වනේ ඇහැට උඩු වෙන්න ඕන. ඒ ප්‍රශ්න විසඳන විදිය Tamanට අවබෝධය තියෙන්න ඕන. අපිට හැමදේම තියෙන පුතේ එක්ස්පීරියන්ස් එකක්. එහෙනම් අපි මේ ප්‍රශ්න කරලා දැකලා ඒව හඳුනාගෙන තමයි අපි විභාග වලට යන්නේ. ඒතර අපි මේ ප්‍රශ්නයක් ආවම පස්සේ කොහොමද විසඳන්නේ සුළු කරන්නේ කොහොමද කියලා අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ අත්දැකීමක්. ඒ අත්දැකීම තමයි අපි උදව් කරගන්නේ
උත්තරේ මාක් කරන්න. එහෙම නැතුව පුතේ එකපාරට උත්තර මාක් කරන්න බෑ. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් ඉතින් නේද මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ. මේ නිකන් මොනවා හරි දෙයක් ඉගෙනගෙන මොනවා හරි ප්‍රශ්න දෙකක් කරලා ඉතින් ඔහෙ යන්න බැරිය නේද? ඒකක් ගන්න නම් ඉතින් ඔබට තේරෙන මේ C එකක් ගන්න නැත්තම් මේ විභාගේ පාස් වෙන්න නම් මේ මෙච්චර දඟලන්න ඕනේ නෑනේ. මේ අපිට ඒකක් සහ ඊට එහා හොඳ ලකුණු මට්ටමකට එන්නනේ අපි මහන්සි වෙන්නේ. ඉතින් ඒකට විවිධ ප්‍රශ්න අපි හොඳට කරලා අවබෝධ කරගෙන යන්න ඕන. මතකද මම මේ වගේ ගාණක් හදන විදිය ඔබට කිව්වා. දැන් මුලින්ම කරන්න ඕන මොකද්ද? දැන් උපරිම මිල රුපියල් 10යිනේ. එතකොට දැන් කළු කඩේ අලෙවි කරන්නේ උපරිම මිලට නිෂ්පාදකයෝ දාන ප්‍රමාණයනේ. නේද? උපරිම මිලට නිෂ්පාදකයෝ කිසියම් ප්‍රමාණයක් දාන්න සූදානමින් ඉන්නවනේ. ඔබ රූප සටහන මවා ගන්නකෝ. එතකොට ඔබට අදහසක් ගන්න පුළුවන්. එතකොට ඔබ මුලින්ම කරන්න ඕන මේ සැපියුම් සමීකරණේ තියෙනවානේ. මම හිතන්නේ බෝඩ් එකේ ඔබට පේනවනේ මේ සැපියුම් සමීකරණේ තියෙනවානේ. පුතේ මේ සැපියුම් සමීකරණේ QS සමානයි ඍණ 10 ධන 3 වැඩි කිරීම මෙන්න මේ P වලට උපරිම මිල ආදේශ කරන්න. හොඳට අහගන්න. මේ P වලට උපරිම මිල ආදේශ කරන්න. ද උපරිම මිල කීයක් තියෙනවද? 10ක් තියෙනවා. මෙතන දාන 10. ඍණ 10 10 වතුනක් 30යි ඍණ 10යි ධන 30යි උත්තරේ 20යි. ඒ කියන්නේ උපරිම මිල රුපියල් 10 දී නිෂ්පාදකයෝ වෙළඳපොළට දාන්න සූදානම් ඉන්නේ ඒකක 20යි. පුතේ මේ 20 නේද බ්ලැක් මාකට් එකේ අලෙවි වෙන්නේ? නේද? මේ 20 නේද කළු කඩේ අලෙවි වෙන්නේ? එහෙනම් අපි ඊට පස්සේ කරන්නේ ඉල්ලුම් සමීකරණය ලියලා QD සමානයි 50 ඍණ 2p කියලා 50 ඍණ 2p කියලා ඉල්ලුම් සමීකරණ ලියලා මෙන්න මේ 20 නේ බ්ලැක් මාකට් එකේ වැඩි ගානට ගැනුම් කරුවා ගන්නෙ. පුතේ අපි කරන්නේ මෙන්න මේ 20 QD වලට සමාන කරලා ආදේශ කරලා P යුක්ත කරනවා. QD වලට දැම්ම මේ 20 මේ 20 නේ කළු කඩේ ගැනුම් කරුවා වැඩි ගානට ගන්නෙ. එහෙනම් එතනට දැම්ම 20 50 ඍණ 2p ඍණ 2p මේ පැත්තට ධන 2p සමානයි 50 ඍණ 20 2p සමානයි 30යි මුළු සමීකරණයම දෙකෙන් බෙදන්න p සමානයි 15යි. ඔය දින උත්තරේ හරිද? මුලින්ම කරේ QS සමීකරණයේ p වලට 10 ආදේශ කරලා හොයාගත්ත උපරිම මිල රුපියල් 10 දී සැපියුම් කරුව කොච්චර සපයනවද? කීයක් ආවද? අපිට ආව පුතේ 20ක්. ඊට පස්සේ අපි කරන්නේ QD සමීකරණය ලියලා මොකද ඉල්ලුම් කරුවනේ වැඩි ගානට ගන්නේ කළු කඩේ. එතකොට ගන්න මේ 20නේ. නේද? මේ නිෂ්පාදකයා දාන 20නේ පුතේ ගන්නෙ. අන්නේ 20 QD වලට ආදේශ කරනවා. මතක තියාගන්න ඕන ගානක් හදන්න මේ විදියට. ඉතින් මේ සමීකරණය වෙනස් වෙයි, ඉලක්කම් වෙනස් වෙයි. ඉතින් එච්චරනේ. තියරිය වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ. තියරිය වෙනස් වෙන්නේ නැහැ නේද? තියරිය එකයි. මෙහෙමනේ ගානක් හදන්නේ. එහෙනම් මේ ගානේම උත්තරේ තියෙනවා කීයද? 7 වෙනි එකට උත්තරේ 2 රුපියල් 15යි. හරිද? රුපියල් 15යි. 4 උත්තරේ 2. පැහැදිලිද? බලන්න 8 වෙනි එක 8 වෙනි එක නම් එච්චර අමාරු ගානක් නෙමෙයි. හරිද මේ 7 වෙනි එක? වැරදුන ළමෙක් ඉන්නවා නම් ලියාගන්න. අවසානින් උත්තරේ 15යි. හරි. බලන්න පුතේ 8 වෙනි එක අපිට ලේඛ ප්‍රස්තාරයක් දීලා කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වෙළඳපොළ ඉල්ලුම් හා සැපයීම වක්‍ර පහත දැක්වේ. වෙළඳපොළේ භාණ්ඩ අලිවන මිල නිෂ්පාදකයාට ප්‍රමාණවත් නොවන නිසා ආණ්ඩුව රුපියල් 70ක සහතික මිලක් නියම කර අධිසැපියුම් මිලදී ගැනීමට තීරණය කළේ නම් එහි ආණ්ඩුවේ වියදම. එතකොට දැන් මේ ගානේ දැන් අවුම් කියන්නේ සහතික මිල 70ක් කියලා අපිට කියනවා. හරිද? එතකොට ඒ 70ට පුතේ නිෂ්පාදක බෝඩ් එක චුට්ටක් බලන්න අපිට දැන් පේපරේ පේන්නේ නැති නිසා බෝඩ් එක බලන්නකො. දැන් සහතික මිලක් දීලා තියෙනවා. සහතික මිල තියෙනවා රුපියල් 70ක්. හරිද? ඇයි ඒක සහතික මිලක් වෙන්නේ ආණ්ඩුව අධිසැපියුම් මිලදී ගන්නවයි කියනවනේ. එතකොට පුතේ රුපියල් 70ට නිෂ්පාදකයෝ සපයන ප්‍රමාණය QS කීයක් තියෙනවද? 200ක් තියෙනවා. ඒ ගාන. හරි දැන් බෝඩ් එක බලන්නකෝ. 200ක් තියෙනවා. හරිද? එතකොට
ඉල්ලුම්කරුවෝ බලන්න සාමාන්‍ය ඉල්ලුමක් තියෙන සැපි වක්‍රෙන් පූර්ණ නම් මේ ඉල්ලුම් ප්‍රමාණය බලන්න QD තියෙනවා රුපියල් 70ට 80ක්. එයා මිලදී ගන්න සූදානමින් ඉන්නවා. රුපියල් 70 කියන සහතික මිලට සැපියුම්කරුවෝ 200ක් සපයන්න සූදානමින් ඉන්නවා. පුතේ ඉල්ලුම්කරුවෝ 80ක් තමයි මිලදී ගන්න සූදානමින් ඉන්නේ. එතකොට මේ අතර එනවා අධිසැපියුම කියන්නේ EQS නේ. ඒක එනවා කියන්නේ QS වින QD නේ. එතකොට 120ක් එනවා. පුතේ මෙන්න මේ 120 තමයි ওই ගානට අනු කවුද ආණ්ඩුව මිලදී ගන්න ඕන. තේරුණාද? මෙන්න මේ 120 පුතේ ආණ්ඩුව මිලදී ගන්න ඕන කීය ගානේද? රුපියල් 70 ගානේ. එහෙනම් මේක වැඩි කරන්න 70 වෙයි. එතකොට 0.4ක් 0.4ක් 2 14යි එකක් ඉතුරුයි 4ක් 1 7යි 1යි 8යි. එහෙනම් ආණ්ඩුවට වියදමක් දරන්න වෙනවා කීයකද? පුතේ ආණ්ඩුවට වියදමක් දරන්න වෙනවා රුපියල් 8400ක. එහෙම උත්තරයක් තියෙනවද? ඔව් එහෙම උත්තරයක් තියෙනවා. කීවෙනි උත්තරේද? ඔබේ පේපර් එකේ එහෙම උත්තරයක් තියෙනවා. පස්වෙනි උත්තරේ. හදපු ළමයි බලන්න හරිද කියලා. රුපියල් 8400ක් ආවද බලන්න. ආවේ නැත්නම් මේ තියෙන ඉක්මනට ලියා ගන්න. රුපියල් 8400ක් එනවා. රයිට්? හරිද? අටදාස් 400යි. ඔන්න මම 9යි 10යි දැම්මේ මේ දවස්වල අපි ඉති පිළිවෙල පටන් ගත්තනේ නේද? ඒකෙත් ඔන්න දැන් ඍජු පිළිවෙල, වක්‍ර පිළිවෙල, ගිණුම් කරන ලාභය, ආර්ථික ලාභය මම ගණන් දෙකක් දුන්නා ටියුට් එකේ. ඒ ගණන් දෙකත් හදලා දැම්මා. හෙට ක්ලාස් එක තියෙනවා, අනිද්දා තියෙනවා, බදාදා ක්ලාස් එක තියෙනවා. ඉතින් ඒවට එද්දී ඒ ගණන් ටික හදලා එන්න. දැන් බලන්න පුතේ 9 වෙනි ප්‍රශ්නය පාවහන් නිෂ්පාදනය කරන එක්තරා නිෂ්පාදන ආයතනයක ආර්ථික ලාභය. හරි. පුතේ ෆෝමැට් එක හදාගත්ත නම් නේද? ෆෝම් ආකෘති හදාගත්ත නම් එතකොට ටට්ටක් ගාලා ඉලක්කම් ටික ලියලා අපිට බලා ගන්න පුළුවන් මොකක්ද අහන්නේ කොහොමද උත්තරේ ගන්න කියලා. මේ බලන්නකො හැමෝම දැන් මේ 9 වෙනි ප්‍රශ්නේ අපිට අයභාරය දීලා තියෙනවා. හරිද? කීයක් දීලා තියෙනවද අයභාරය? 9,75,000. 9,75,000. ඔබට බෝඩ් එක පේනවා ඇති. හරි? 9,75,000 අයභාරය. පුතේ මේකෙන් අපි අඩු කරන මොකද්ද? මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය අඩු කරන එක අපි අහනවනේ. ඒක අඩු කරාන් පස්සේ එන උත්තරයක් මේක අඩු කරාන් පස්සේ එන උත්තරයක් ඒකේ කියනවා ගිණුම් කරන ලාභය. මුළු අයභාරයෙන් මූල්‍ය පිරිවැය අඩු කරාන් පස්සේ එන උත්තරයක් ඒකට කියනවා මොකද්ද? ගිණුම් කරන ලාභය. අන්නේ ගිණුම් කරන ලාභය අපිට දීලා තියෙනවා 5,60,000යි. මේ අඩු කරාන් පස්සේ එන උත්තරේ දීලා තියෙනවා. හරි? 5,60,000යි. 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 හරි? ඊට පස්සේ මේ ගිණුම් කරන ලාභයෙන් අපි අඩු කරනවා වක්‍ර පිරිවැය. නැත්නම් මේකේ ඔය එකනේ අහන්නේ නේද? වක්‍ර පිරිවැය. ඊට පස්සේ අපි එකෙන් අඩු කරනවා වක්‍ර පිරිවැය. හරිද? වක්‍ර පිරිවැය අඩු කරනවා. අඩු කරාන් පස්සේ පුතේ උත්තරයක් එනවා. මෙන්න මේකට කියනවා ආර්ථික ලාභය. මේකට කියනවා ආර්ථික ලාභය. අන්න ඒක අපිට දීලා තියෙනවා ආර්ථික ලාභය 2,45,000යි. ඔන්න දීලා තියෙන තොරතුරු ටික ඔන්න මම ඒක දැන් බෝඩ් එකට ගත්තා. ඔබට පේනවා ඇති. අයභාරය දීලා තියෙනවා. කීයක්ද? 9,75,000. මූල්‍ය පිරිවැය අඩු කරාන් පස්සේ එන උත්තරේ තමයි ගිණුම් කරන ලාභය. එතකොට ඒක දීලා තියෙනවා 5,60,000යි. ඊට පස්සේ පුතේ වක්‍ර පිරිවැය අඩු කරන්න ඕන. ඊට පස්සේ එනවා ආර්ථික ලාභය. ඒක අපිට දීලා තියෙනවා 2,45,000ක්. එතකොට දැන් අයභාරය 9,75,000ක් තියෙනවා නම් මූල්‍ය පිරිවැය දන්නේ නැහැ. නමුත් ගිණුම් කරන ලාභය දීලා තියෙනවා 5,60,000ක්. එහෙනම් ඔබ මූල්‍ය පිරිවැය ඔය ගානේ මූල්‍ය පිරිවැය සහ අපෙන් අහන්නේ ඒ කියන්නේ ඍජු පිරිවැය කියන්නේ මූල්‍ය පිරිවැයනේ. මෙතන මම ඍජු පිරිවැය කියලා ලියන්නම් තියෙන විදිහට. අපෙන් අහන්නේ ඍජු පිරිවැයනේ. ඒ වචනේන්නේ මූල්‍ය පිරිවැය කියන්නේ ඒකමයි.
එතකොට අපෙන් අහන්නේ ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය. ඉතින් දැන් මෙයාගෙන් මෙයා අඩු කරන්නේ. එතකොට මෙතන උත්තර එනවා කීයද? 415000ක්. නේද? 5න් 5 බිඳුවයි 7න් 1ක් 6යි 9න් 4ක් 5යි. එතකොට 415000ක් එහෙම උත්තරයක් තියෙනවා. ඊට පස්සේ 560000 එනවා. ඒ 560000 වක්‍ර පිරිවැය අඩු කරන්න. එතකොට ආර්ථික ලාභය එනවා. ඒක දීලා තියෙනවා 245000ක්. එතකොට මෙයාගෙන් මෙයා අඩු කරන්න. එතකොට මෙතන උත්තරේ එනවා. එතකොට ඔබ ඒකට දාලා ඇති 3 ලක්ෂ කීයද? 15000. බිඳුවයි 10න් 5 5යි 5න් 1ක් 4යි 5න් 3ක් 2යි. එහෙනම් පුතේ උත්තරේ එන්න ඕන 415000යි 315000යි. හරිද? බලන්න හදපු ළමයි උත්තරේ හරිද කියලා. මේ දෙකනේ අහන්නේ. මේ දෙකනේ අහන්නේ 415000යි 315000යි. එහෙනම් ඍජු පිරිවැය 415000යි වක්‍ර පිරිවැය 315000යි. ගිය සතියේ ඔබට මේ තියරිය කියලා දුන්නේ. හරිද? තේරුණාද? මොකද නෑ 70න් 50ක් මේ පුතේ මේකේ අධිසැපිය මිලදී ගැනීමනේ ඌණ පූර්ණය නෙමෙයිනේ. තේරුණාද? මේකේ ඔය 8 වෙනි ගානේ ළමයි කහ දෙන 70න් 50ක් අඩු කරලාද කියලා. මේ 70න් 50ක් අඩු කරලා අපි ගන්නේ මේ ඌණ පූර්ණෙදි. මේක ඌණ පූර්ණයක් නෙමෙයිනේ. හරි? ඒ නිසා මේකේ 70 නේ සහතික මිල. අධිසපි මිලදී ගැනීම එක මෙන්න 8 වෙනි ප්‍රශ්නේ. එතකොට 70 ගාණය 120ක් ගන්න ඕන. 70න් 50ක් අඩු කරලා ඒ ගන්නේ ඌණ පූර්ණයේදී. මේක ඌණ පූර්ණයක් නෙමෙයිනේ. අධිසපි මිලදී ගැනීම කියලා වචනේ තියෙනවානේ. එතකොට අධිසැපියුම තියෙන සහතික මිලටම ගන්න ඕන. 70ටම ගන්න ඕන. හරිද? එතකොට 9 හරිද? 9 වෙනි උත්තරේ වැරදුනා නම් ඉක්මනට ලියා ගන්න. මම මේ බෝඩ් එකෙත් ඒක හැදුවේ. මෙන්න පුතේ 9 වෙනි එකේ උත්තරේ ගන්න විදිය ගිය සතියේ තමයි අපිට මේ තියරිය කියලා දුන්නේ. ඉතින් මේ වගේ MCQ ප්‍රශ්න අහනකොට ඉතින් මේ වගේ හොඳට සුළු කරලා උත්තරේ ගන්න ඕනේ. ඉතින් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. නේද? ගිණුම් කරන ලාභය හොයන්න කොහොමද? ආර්ථික ලාභය හොයන්න කොහොමද? ඒ අතර වෙනස මොනවද? කොහොමද ගලපන්නේ? ඉතින් ආර්ථික විද්‍යාත්මක දැනුම තියෙන්නත් ඕන, ගණිතමය දැනුම තියෙන්නත් ඕන. ඉතින් පුතේ මේකේ ඇඩ්වාන්ස්ඩ් ලෙවල් එක්සෑම් එකක්. ලබන අවුරුදු විභාග ලියනකොට ඔබට මේ කොරෝනා, කොවිඩ් අනම්මන කතන්දර අදාළ වෙන්නේ නැහැ. නිසා ඔබට පේපර් එකක් ලැබෙනවා. හොඳ පේපර් එකක් අපරාධ කියන්න බෑ. ඉතින් ඔබ ඒකට ලෑස්ති වෙන්න ඕන. දැන් මේ පේපර්ස් ඔබට කරන්න ඒකයි. අඩුපාඩු හදාගන්න. දැන් මේ පේපර් එක මම ඊට පස්සේ ගෲප් එකට දාන්නම්. ඊට පස්සේ ඔබට නැවත පේපර් එක කරන්න අරගෙන print out එකක් අරගෙන ඔබට නැවත කරන්න පුළුවන්. ඊට බලන්න අවසාන ප්‍රශ්නේ නිෂ්පාදන ආයතනයක මුළු අයභාරය සහ මුළු පිරිවැය සමාන වූ විට දරුවනේ මතකද? දැන් මේක අපිට ඉස්සරහට තියෙන දැන් පිරිවැයේදී ඊට පස්සේ අපි කතා බහ කරන එක හැබැයි මං ගිය සතියේ ඔබට චුට්ටක් මතක් කරා. දැන් මුළු අයභාරය කියන්නේ ආදායමනේ. පුතේ අයභාරය මුළු පිරිවැයට සමාන වෙනකොට මේ තියෙන අයභාරයනේ. නිකන් මේක හිතන්නකෝ මුළු පිරිවැය කියන්නේ පුතේ ඍජු පිරිවැය වක්‍ර පිරිවැය දෙකේම එකතුවට. හරිද? මුළු පිරිවැය කියන්නේ මේ ඍජු පිරිවැය වක්‍ර පිරිවැය කියන දෙකේම එකතුවට. කිසියම් අවස්ථාවක මුළු ආදායම ඔය ඍජු පිරිවැය වක්‍ර පිරිවැය කියන දෙකේම එකතුවට කියන්නේ අපි ආර්ථික පිරිවැයනේ. නේද? කිසියම් අවස්ථාවක පුතේ ඍජු පිරිවැය වක්‍ර පිරිවැය කියන දෙකේ එකතුව ආර්ථික පිරිවැය නම් මුළු අයභාරය මේ මුළු ආර්ථික පිරිවැයට සමාන වෙනවා නම් එතනදී මෙන්න මෙයා පුතේ කීයද? බිඳුව වෙනවා. කවුද? ආර්ථික ලාභය ශූන්‍ය වෙනවා. ඇයි ආර්ථික ලාභය ශූන්‍ය වෙන්නේ? මුළු අයභාරය මුළු පිරිවැයට සමාන. ඉතින් මුළු අයභාරය මුළු පිරිවැය අඩු කරාම පස්සේ ආර්ථික ලාභය එන්නේ. නේද? එහෙනම් මේ ප්‍රශ්න අපිට උත්තරේ ලේසියෙන්ම වෙන් කරන්න පුළුවන්. නිෂ්පාදන ආයතනයක මුළු අයභාරය හා මුළු පිරිවැය සමාන වූ විට එනම් පුතේ ඔබ බය නැති උත්තරේ තෝරන්න 10ට කීයද? උත්තරේ 2 ආර්ථික ලාභය ශූන්‍ය වේ. ආර්ථික ලාභය ශූන්‍ය වේ. ඒ කියන්නේ 10ට උත්තරේ 2.
හරිද? මම නැවත උත්තර ටික කියන්නම් බලන්න හරිද කියලා. එකට උත්තරේ 5, දෙකට උත්තරේ 1, තුනට උත්තරේ 2, හතරට උත්තරේ 4, පහට උත්තරේ 4, හයට උත්තරේ 3, හතට උත්තරේ දැන් ඔබට හතට පෙන්න උත්තරේ 2, අටට උත්තරේ 5, 9 හදලා පෙන්නුවා 9ට උත්තරේ 3, 10ට උත්තරේ 2. හරිද? ඔන්න පුතේ අද පේපර් එකේ උත්තර ටික මම හිතන්නේ ඔයාලා අඩුපාඩු ටික හදාගන්න නැති. ලබන සතියේ ඔයගොල්ලෝ පේපර් එක කරන විදිහට මට බලා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා පේපර් එක කරන පැය භාගය ෆෝන් එකකින් කරන කිසි අවුලක් නැහැ නේ. ලැප් එකකින් කරන නම් කිසි අවුලකුත් නැහැ. මේ ඩෙස්ක්ටොප් එකකින් කරොත් තමයි ඉතින් කැම් එකක් නැති ප්‍රශ්නේ තියෙනවා ඒ ළමයිට. මට ඒ කරන විනාඩි 30 නැත්නම් විනාඩි 20 පොඩ වීඩියෝ එක ඔන් කරලා මට ඔයාලව පේන්න බලන්න තිබොත් හොඳයි. පේනවනම් ඔබ කොහොමද කරන්න කියලා. හරි. ඉතින් එහෙම අපි ඉතුරු පේපර්ස් 5 එහෙම කරමු. ඉතින් ක්ලාස් පටන් ගන්න තත්ත්වයන් කොහොමද කියලා කියන්න බෑ. කොහොමද දැන් අගෝස්තු මුල ඔබට රිවිෂන් එක පටන් ගන්න. මොකද ඔබ ලබන අවුරුද්දේ පුතේ අගෝස්තු එක්සෑම් තියෙනවා. දැන් මේ 2021ට කල් ගියත් මොන වුණත් ඔබට රිවිෂන් එක පටන් ගන්න එපැයිනේ. ඉතින් එතකොට සමහරවිට මාසයක් දෙකක් මේ විදිහටම කරන්න වෙයි. ඊට පස්සේ සමහරවිට ක්ලාස් පටන් ගන්න පුළුවන් වාතාවරණය එයි. බලමු ඉතින් තියෙන විදිහට අපි සූදානම් වෙන්න එපැන්නේ. ඒතරයි කියන්නේ අපි ලබන බ්‍රහස්පතින්දා ඊළඟ 16 වෙනි MCQ එක කරමු. එතකොට පිරිවැය තවත් එකතු වෙනවා. එතකොට කොහොමද ප්‍රශ්න 10ක් කලවමේ තියෙනවා. මම හිතන්නේ ඉතින් මේ පේපර් එක නැවත print out එකක් අරගෙන නැවත තනියෙන් කරන්න. හරිද? ඒ මොන හරි අඩුපාඩුවක් පොඩ්ඩ එන මම ප්‍රශ්නයක් අහලා තියෙනවා. මට පුතේ ගිය සතියේ පේපර් එක දාන්න බැරි වුණා. මේ මම අර පුතාට ඒ දරුවට කියන්න. ඒතර පේපර් එක ඔබට දායි. එකයි අද පේපර් එකයි දෙකම දාන්න. හරි දෙකේම PDF දෙක දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩින් එක මම රෙකෝඩින් එක දැම්මා. අද ඩිස්කෂන් එකේ කාට හරි අවශ්‍යතාවයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. මම ගෲප් එකට දාන්නේ. අවශ්‍ය ළමයාට මම ඒව දෙන්නම්. එතකොට මට කවුරු හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරිද? පැහැදිලිද? ඕනෑම තැන ගැටලුවක් ප්‍රශ්නයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න කියලා දෙන්නම්. පුළුවන් හැම වෙලාවකම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න වලට උත්තර කියලා දෙනවා. වෙලාවල් තියෙන හැම වෙලාවකම. ඒ නිසා ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අහන්න. හරිද? අහන්න එතකොට කියලා දෙන්න. හරිද? එහෙනම් අද අපි ක්ලාස් එක අවසන් කරමු. ඔයාලා සියලු දෙනාටම සුබ රාත්‍රියක්.